සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වත්නි, මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒ වගේමයි ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්. ධර්ම සම්මර්ෂණයේ නිවන් දොරටුවක්. නිතර ධර්මයේ මෙනෙහි කිරීම, නුවණින් විමසීම ධර්ම සම්මර්ෂණය. ඊළඟට අර්ථ විමසමින් සිදු කරන ධර්ම සජ්ජායනාව නිවන් දොරටුවක්. භාවනාව නිවන් දොරටුවක්. බුදුරජාණන් වහන්සේ විමුක්තායතන සූත්‍රයේ අපට නිවන් දොරටු ගණනාවක් පෙන්නලා දුන්නා. ඒ නිසා බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්න නම් බණ අහන ඔබ තුල මෙන්න මේ කාරණා කීපය පිහිටවාගෙන බණ අහන්නට ඕන. පළවෙනි කාරණය තමයි සුසුසති කියලා ධර්මයේ පෙන්නනවා අප්‍රමාණ ආසාවකින් බණ අහන්නට ඕන. ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ බණපදයක් අහන්න ලැබෙන්නේ කොයි තරම් කාලෙකින්ද? මේ ලෝකේ කල්ප ගණනාවකින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුද්ධ කියන වචනේ කල්ප සිය ගණනින් මේ ලෝකේ දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානකට පස්සේ හරි අනේ මට මේ විදිහට හරි අහන්න ලැබෙනවා නේද කියලා හිත පහදවාගෙන බොහොම සද්ධාවෙන් ආසාවෙන් බණහන්න හිත පිහිටවන්නට ඕන. දෙවැනි කාරණේ සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන බණහන්න දක්ෂ වෙන්න. අපේ හිතේ ස්වභාවය තමයි හිතට දුර ඈත ගමන් තියෙනවා. හිත නොයේ කරමුණු වල දුවනවා. එක තැනක තියාගන්න අමාරුයි. මේ බණහන්න හිත හදාගෙන වාඩි වුණත් කොයි තරම් දේවල් Tamanට වැඩකුත් නැහැ, කිසි ප්‍රයෝජනයකුත් නැහැ. අතීතේ වෙච්ච දේවල්, අනාගත සැලසුම්, නොයෙක් දේවල් ඔස්සේ හිත දුවනවා. ඒ දුවන හිත යම් මට්ටමකින් හරි দমনය කරගෙන, එහෙම නැත්නම් හිත දුවන සැනින් ආපහු ධර්ම දේශනාවේ හිත පිහිටවා ගන්න දක්ෂ වෙමි. මුළු දේශනාව තුලම හිත පිහිටවාගෙන කන් යොමු කරගෙන බණහන්න දක්ෂ වෙන්න. සෝතං ඕදහති. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණහන්න. තුන්වෙනි කාරණේ තමයි අදිෂ්ඨානය. ඒක 이르දිපාදයක්. චිත්ත 이르දිපාදය. මං කොහොම හරි මේක තේරුම් ගන්නවා. මේ ධර්ම කාරණා මගේ ජීවිතේට මං ගලප ගන්නවා. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කර ගන්නවා. එවැනි දැඩි අදිෂ්ඨානයකින් මේ ධර්මයේ මං අවබෝධ කර ගන්නවා කියන අදිෂ්ඨානෙන් බණහන්න හිත පිහිටවාගෙන බණහන්න. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. අවබෝධයට හිත පිහිටවාගෙන බණ ඇසීම. හතරවෙනි කාරණේ අත්ථං ගන්හාති. අර්ථ ග්‍රහණය කරගන්න. අර්ථය කියන්නේ පින්වතුනි, දැන් ඔබ පැයක දේශනාවක් අහනවා. මේ මුළු දේශනාවම මතක තියාගන්න අමාරුයි. සාමාන්‍ය මිනිස්සෙකුට ඒ විදිහේ මතක ශක්තියක්, ධාරණ ශක්තියක් පිහිටන්නේ නැහැ. කලාතුරකින්
මේ බුද්ධ ශාසනයටම ආනන්ද හාමුදුරුවෝ ගැන අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරාද ඒ දේශනාවේ අකුරක් නැර ඒ දේශනාව සම්පූර්ණයෙන්ම මතක හිටියා. ඒ වෙනුවෙන් සසරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ. මතක ශක්තියෙන් අග්‍රයි. ධාරණ ශක්තියෙන් අග්‍රයි. ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. හැබැයි සාමාන්‍ය මිනිස්යන්ට ඔබට අපට එහෙම මතක හිටින්නේ නැහැ. නමුත් ඔබ මේ දේශනාව අහද්දි මේ දේශනාවේ සාරාංශය මොකක්ද මේ දේශනාව තුළ කියවුනේ වැදගත් කරුණු මොනවද? අපේ ජීවිත අවබෝධයට අපි මේ දේශනාවෙන් ගත යුතු හරය මොකක්ද? අන්න ඒ විදිහේ අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න ඕන දේශනාව තුළ. අත්හං ගන්හාති. පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනත්තං රිංචති බණහනකොට අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල හිතෙන් බැහැර කරන්න. දේශනාවට අදාළ නැති ධර්මාවබෝධයට අදාළ නැති වෙන වෙන කරුණු ඔස්සේ හිත දුවන්න පුළුවන්. දැන් අපි ධර්ම දේශනාවෙම අපි හිතමු අපි මොනවා හරි උදාහරණයක් කියනවා. යම් ධර්ම කාරණයක් පැහැදිලි කරන්න යම් උපමාවක් විස්තර කරනවා. එයා ඒ උපමාවෙන් කියන අර්ථය ගන්න නැතුව උපමාව ඔස්සේ පැටලි යනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒක එහෙම වුණේ කොහොමද කියලා අර්ථය නෙමෙයි ගන්නේ අනර්ථය. උපමාව ඔස්සේ පැටලෙනවා. මේ හිතවල තියෙන මේ ස්වභාවයන් අපි හරියට විසඳගත්තේ නැත්නම් කොච්චර බණ ඇහුවත් පින්වතුනි ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් අපිට හරි ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා බණහන වෙලාවේ බාහිර දේවල් අනවශ්‍ය දේවල් දේශනාවට බාධා වෙන දේවල් දැන් අපි හිතමු ඔබේ දුරකථනයේ වේවා. බොහෝ වෙලාවට මේ ජංගම දුරකථන මේවා බොහෝ බණ භාවනා කරන කෙනෙකුට බණහන කෙනෙකුට හරි බාධාවක්. හැම වෙලාවෙම බණහන අතරතුර කී සැරයක් සමහරු දුරකථනය අතේ තියාගෙන ඒක ඇනෑනා ඒකට ඔබ ඒක ඒවා බල හිත විසිරෙනවා. දේශනාව හිත පිහිටන්නේ. ඒ නිසා බාහිර දේවල් අනවශ්‍ය දේවල් සියල්ල පැත්තකින් තියලා බණහන වෙලාවට ඔබට හිත හදාගන්න පුළුවන් නම් මේ දේශනාව පුරාම මං හිත පිහිටවාගෙන බණහනවා. මේ පැය මං කිසිම බාහිර දෙයකට හිත යොමු කරන්නේ. මේ දේශනාවේම අර්ථය මං ග්‍රහණය කරගන්නවා. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා වටහා ගන්නවා. අන්නේ විදිහට ඔබට බණහන්න පුළුවන් නම් ධර්ම ශ්‍රවණය ඔබට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒ බණ ඇසීම නිවන් දොරටුවක් වෙන විදිහට බණහන්න ඔබ දක්ෂ වුණොත් විතරයි ඔබට මේ බණ ඇසීම ධර්මාවබෝධයේ අංගයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අද ඔබට අපි කාගේ ජීවිතවල කවදා හෝ කොතනදී හෝ කොයි වෙලාවක හෝ අපට මූණ දෙන්න සිද්ධ වෙන ඉපදීමත් සමගම අපිට ලැබිච්ච ඉරණම මරණේ මරණ මොහොත මරණාසන්න අවස්ථාවේ කොයි වගේ ස්වභාවයක්ද කෙනෙකුට දැනෙන්නේ? කොහොමද එයා හිත පිහිටවන්න දක්ෂ වෙන්නේ? ඒ වගේ වෙලාවක තැති ගන්නවා, බය වෙනවා, හිත විසිරෙනවා, මහා අසරණකමක් දැනෙනවා. කොහොමද අපි ධර්මයේ තුලින් හිත පිහිටවාගෙන මරණාසන්න මොහොතේ අසරණ නොවි ඒකට මූණ දෙන්නේ? මේ කාරණේ අද මේ ධර්මානුශාසනාව තුල ඔබට බුද්ධ දේශනාවල තියෙන සිදුවීම් උදාහරණ මේවා ඇසුරෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපි විස්තර කරලා දෙන්න කල්පනා කරනවා. පින්තුනි ඉපදුනා නම් අපි කැමති වුණත් අකමැති වුණත් නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. අපි කැමති වුණත් අපිට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මට නම් මැරෙන්න බෑමයි කිය හිටියා. ඔච්චර මරණයට අකමැති වුණත් ඒ කාන්තෙන් උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදා කොතන කොයි මොහොතේ හෝ මිය යනවාමයි. ඒ මරණය කෙනෙකුට ආයුෂ අවසන් වීමෙන් වෙන මරණයක් වෙන්න පුළුවන්. කෙනෙකුට ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වීමෙන් වෙන මරණයක් වෙන්න පුළුවන්. කම්මක්කේ මරණ.
කෙනෙකුගේ ආයුෂ අවසන් වෙනකොටම කර්ම විපාකයක් එකතු වීමෙන් මේ දෙකම එකවර සිද්ධ වීමෙන් උභයක්ඛය මරණ කියනවා. එහෙමත් නැත්නම් ස්වභාවික විපතක්, ව්‍යසනයක්, අනතුරක්, උපච්ඡේද කියන මේ මරණයකට ගොදුරු වෙන්න පුළුවන්. ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට හරි මරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. හැබැයි මතක තියාගන්න මේ දීර්ඝ සංසාර ගමනේ මේ පළවෙනි අත්දැකීමකට අපි හිතනවා නෙමෙයි. මේ සසරේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි කල්පයක් තුල එතනින් එහා මේ සත්වයාගේ සංසාරේ පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායති කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝ සංසාර ගමනක් මේ. එතකොට මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි දීර්ඝ සංසාර ගමනේ එක කල්පයක් තුල දුර්ලභ මනුස්ස අපි කවුරුත් දන්නවා මනුස්ස ජීවිතේ දුර්ලභයි. එවැනි දුර්ලභ මනුස්ස ජීවිත විතරක් ලබලා එතකොට ඔබ කල්පය ගැන හිතා ගන්න පුළුවන් කොච්චරද කියලා. දුර්ලභ මනුස්ස ජීවිත පමණක් ලබලා බුදුහාඳුරු දේශනා කරන මහණෙනි යාගේ ඒ ලැබිච්ච මනුස්සාත්මේ මැරුණට පස්සේ සම්මස් නහර ඔක්කොම කුණු වෙලා දිය වෙලා වැගිරිලා පස් වෙලා යනවා. හැබැයි ඇටසැකිල්ල විතරක් ඉතුරු වුණොත් එහෙම වෙන්නේ කවදාවත්. නමුත් මේ උපමාවක්. ඇටසැකිල්ල විතරක් එක පුද්ගලයෙක්ගේ ඉතිරි වුණොත් කල්පයක් තුල ඒ පුද්ගලයා මනුස්ස ජීවිත ලබනේ එක පුද්ගලයෙක්ගේ ඇටසැකිලි විතරක් එකතු කරලා අර පේන වේපුල්ල පර්වතයේ වගේ මහා පර්වතයක් ඇටසැකිලි වලින්ම ගොඩ ගහන්න පුළුවන් කියන. දැන් ඔබට මේකෙන් තේරුම් ගන්න පුළුවන් මනුස්ස ජීවිත ලබලා එක කල්පයක් තුල අපි කොයි තරම් වාර ගණනක් අද අපි දන්නේ නැති වුණාට, අද අපිට අමතක වුණාට, අද අපිට ඒක සිහි කරගන්න බැරි වුණාට අපිම මැරෙනවද? මේ සංසාරේ කොච්චර අපි මිය ගියේ වාරයක්ද? අපි මේ ජීවත් වෙන්නේ අපේම සොහොන් පිට්ටනිය මත නෙමෙයිද? මේ දීර්ඝ සංසාර ගමනේ අපි මේ ඇවිදින අඩිය තියෙන මේ මහ පොළොව තුල අපිම පස් වෙලා ගිය වාර කොච්චර ඇද්ද? ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් එන දීර්ඝ සංසාර ගමනක් මේ. කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝ සංසාර ගමනක්. දැන් අපි ආයිත් මනුස්ස ලෝකෙ ඉපදිලා. ඔය අතර නිරේවල් වල, තිරිසං අපායවල් වල, പ്രേත අපායවල් වල, අසුර අපායවල් වල කොච්චරනම් ඉඳලා ඇද්ද? අපි මේ කතා කරේ මනුස්සාත්ම ගැන විතරයි. දුර්ලභ මනුස්සාත්ම ගැන. දැන් අපි හිතමු මේ මනුස්ස ලෝකෙ ගැන අපි හිතමු. අපි මොකක් හෝ පෙර පිනකින් ඉපදුනා. දැන් අපි ඉපදිලා. දැන් අපිට ඉපදීමත් එක්ක ලැබිච්ච දේවල් ආයමත් දැන් සිද්ධ වෙමින් පවතිනවා. ජාතිපච්චයා, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස, කායික මානසික දුක් දුම්නස් ඉපදීම නිසාම විඳිනවා. මනසෙන් අඬනවා, වැළපෙනවා, හූල්ලනවා, සුසුම් හෙලනවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා, දුක් වෙනවා. ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියලා අහනවා. මොකද්ද මම මේ කරපු කර්මේ? ඇයි අපිට මෙහෙම වුනේ කිය විඳවනවා. ඔය අතරේ අපි වයසට යනවා. දවසින් දවස නොයේක් ලෙඩ රෝග විපත් කරදර වලට අපි ලක් වෙනවා. මේක තමයි ජීවිතේ. ඔය අතරේ අපි මහා ප්‍රාර්ථනා මැද්දේ මේ අනිත්‍ය වූ ලෝකයේ තුල මම මගේ කියලා ගොඩ ගහ ගන්න. ඉඩ කඩන් වෙනුවෙන්, ගෙවල් දොරවල් වෙනුවෙන්, ගස් කොළන් වෙනුවෙන්, පරිසරය වෙනුවෙන්, තවත් ඒ වගේම පංච උපාදානස්කන්ධ වෙනුවෙන් මේ මගේ අය මේ අපේ මිනිස්සු මේ ඇති කරගන්න බැඳීම් වෙනුවෙන් අරගල කරනවා. කායික මානසික නොයෙක් ප්‍රශ්න ගැටලු වලට පත් වෙනවා. ඔය අතරේ වයසට යනවා, ලෙඩ වෙනවා. ජීවත් වීම පිණිස මේ කය පෝෂණය කිරීම පිණිස නොයෙක් දහ දුක් විඳිනවා ජීවිතේ.
ඔය අතරේ අපි කැමති වුණත් අකමැති වුණත් අපිට කවදා කොතන කොයි මොහොතේ හෝ මෝන දෙන්න සිද්ධ වෙන ඉරණමක් තමයි මරණයට පත්වීම. ඒක තරුණ වයසේ වෙන්න පුළුවන්, ළමා වයසේදී වෙන්න පුළුවන්, මැදි වයසේදී වෙන්න පුළුවන්, වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. දැන් පින්වතුනි මැරෙන්න වයසක් නැහැනේ. මෙන්න මේ වයසේදී තමයි හරියටම මැරෙන්නේ කියලා මැරෙන්න වයසක් නැහැ. මව් කුසේ පිළිසිඳගත් තැන ඉඳන් මව් කුසවල ඇතුලේ දරුවෝ කොච්චර මේ යනවද? ඉපදෙනකොට ඉපදිලා අම්මලා කිරි දෙනකොට දරුවෝ මේ යනවා. සෙල්ලම් කරන වයසේ, ළමා වයසේ, දන ගාන, බඩ ගාන වයසේ, ඇවිදින වයසේ සෙල්ලම් කර කර ඉන්නකොට කොච්චර දරුවෝ මැරෙනවද? තරුණ වයසේ, මැදි වයසේ ජීවිතේ මැරෙන්න වයසක් නැහැ. ඕනෑම වයසක මරණයට පත් වෙන්න පුළුවන්. හරියට තැනක් නොතැනක් නැහැ. මෙන්න මෙතන විතරයි මැරෙන්නේ කියලා අපිට තැනක් තියෙනවා නම් ඒ දිහා බලන්නේවත් නැතුව ඒ පලාතටවත් නොයා මගහැරලා හරි ඉන්න පුළුවන්. එහෙම තැනක් නැහැ. නිදි ඇඳේ මැරෙනවා. උදේ බලනකොට ඇඳේම පණ ගිහිල්ලා. පුටුවේ හාන්සි වෙලා ඉන්නවා, පුටුවෙන් පණ යනවා. බස් එකේ යන්නේන ගමන් බිමන් වල මහපාරේ ඕනම තැනක ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. අන්න ඒ නිසා මේ මරණය ගැන හිතන එක, මරණය ගැන කතා කරන එක, මරණය ගැන ධර්මානුකූලව විමසලා බලන එක මේක ඍණාත්මක, මේක නෙගටිව් චින්තනයක්, අසුභවාදී දෙයක්, එහෙම එකක් නෙමෙයි. අපි හිතුවත් නැතත් මරණයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මරණය ගැන හිතලා සැලසුම් කරගත්තොත් අන්න මරණය ඉදිරි අසරණ නොවි පින් කරගෙන කුසල් වඩාගෙන ශක්තිමත් මනසක් ඇතුව අපට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් මරණයට. අන්න ඒකයි ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. එහෙම නැතුව මරණ සතිය කියලා කියන්නේ සමහරු වචනේ පිටින් අල්ලගන්නේ. ඒකේ ලැබෙන ප්‍රතිඵලයේ ධර්මයේ තුලින් දන්නේ නැහැ. මරණ සතිය මැරෙනවා කියලා සිහි කරන එක. ඉතින් ඕක හිතන්න ඕනේද? මැරෙන වෙලාවක මැරෙන්නේ නැතේ. ඔය මැරෙනවා කී ඉන්න එක කොච්චර නිකන් අසුබ දෙයක්ද? කාලකන්ණි දෙයක්. අන්න එහෙම විදිහට හිතනවා. ඒ විදිහට හිතන්නෙම ධර්මයේ නොදන්නකම නිසාමයි. පිංගතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මරණය ගැන සිහි කිරීම තරම් අප්‍රමාදී භාවයේ උපදින භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. මරණය ගැන සිහි කරන කෙනා තමයි මැරෙන්න වැටෙනකන් ඉන්නේ නැතුව මරණය ඉදිරි අසරණ නොවි ජීවිතේ ජයගන්නේ. ඒ අප්‍රමාදීව ගුණධර්ම පුරනවා, සීල් රකින්නවා, පින් කරගන්නවා, ගුණධර්ම පුරා ගන්නවා. එයාගේ ජීවිතේ ධර්මයේ තුලින් ශක්තිමත්. ඊට පස්සේ ආ බොහොම සතුටෙන් ඉන්නේ. අපි දන්නවා සමහර අය හොඳට පින් කරගත්ත අය, ඒ අය හරි සතුටෙන් ඉන්නේ. මම නම් දැන් මැරුණා සුගතිය. මං හොඳට පින් කරගත්තා කියලා ලොකු සතුටක් තියෙනවා ඒ අයගේ ජීවිතය තුල. ඒ අය මැරෙන්න බය නැහැ. පින්ගතුනි මරණයට බය වෙන්නෙම ජීවිතේ යමක් කුසල් පැත්තෙන් වඩාගෙන නැහැ. පරලොව ගැන විශ්වාසයක් නැහැ. සතර අපායේ මහගෙදර කරගත්ත ජීවිතයකමයි තාමත් ඉන්නේ. ඒ ජීවිතේ ධර්මයේ තුලින් ගොඩනගාගෙන සීල් රැකලා, පින් කරලා, ගුණධර්ම වඩාගෙන පින බලවත් කරගත්ත කෙනා එයා දන්නවා මම සුගතිගාමීව නිවන කරා යන මාර්ගයකට පැමිණිච්ච කෙනෙක්. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මම නම් දැන් මැරුණා සුගතියමයි කියලා තමන්ට තමන් ගැන විශාල විශ්වාසයක්, ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් තුල ඒ කෙනා ජීවත් වෙන්නේ. අන්නේ ආත්ම ශක්තිය ධර්මයේ තුලින් ඇති වෙන්නේ මරණය ගැන සිහි කිරීමෙන්මයි. අපි බලමු එකින් එක ඔබට මේ මරණාසන්න කෙනෙක්ගේ ස්වභාවය. මරණාසන්න කෙනෙක්ගේ කායිකව ඇති වෙන ස්වභාවයත් මානසිකව ඇති වෙන ස්වභාවයත්. මෙන්න මේක හොඳට තේරුම් ගත්තොත් අපිට පුළුවන් කොතනින්ද අපි ධර්මයෙන් ශක්තිමත් වෙන්නේ.
කොයි විදිහටද අපි මරණාසන්න කෙනෙක් ඉදිරියේ හැසිරෙන්නේ? මොකද ඔබ මතක තියාගන්න, ඔබට ඔබේ ඇස් ඉදිරි පිට ඔබේ ජීවිතය තුළ ප්‍රියයන්, ඔබ ආදරය කරන අය කී දෙනෙක් නම් අපිට අපේ ජීවිතවල අපේ ජීවිත කාලය තුළ අපිට අහිමි වෙනවද? අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ ඊතන මළගෙවල් 10ක්. කාට කවදා කොතන කොයි මොහොතේ ඉස්සර වෙයිද අපි කවුරුත් දන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ධර්මයේ ගැන හරියට දැනගත්තොත්, මරණාසන්න වෙලාවේ හිතේ ස්වභාවය දැනගත්ත කෙනා මරණාසන්න කෙනෙක් ඉදිරියේ බුද්ධිමත්ව හැසිරෙනවා. පින්වතුනි, ධර්මයක් නොදන්න කෙනෙක්, ගුණ ධර්මයක් පුරුදු කරලා ජීවිතය ගැන අවබෝධයක් නැති, ගුණ ධර්මයක් පුරුදු කරලා නැති කෙනෙක් මරණාසන්න කෙනෙක් ළඟ ඉන්නවා කියන්නේ ඒක ඔහුට විශාල හානියක්. අපි ජීවිතවල දැකලා තියෙනවා ධර්මයේ නොදන්න දරුවෝ, ධර්මයක් නොදන්න ඥාති මරණාසන්න දෙමව්පියන්ට කොච්චරනම් ආදරේ නාමයෙන් සමහර වෙලාවට ඕම් මහා හතුරු බවට පත් වෙනවා මරණාසන්න කාලේ. අන්තිම වෙලාවේ කෑ ගහගෙන හූ තියාගෙන දෙවනක් කරලා ඒ අයගේ ඇඟට පැනලා බදාගෙන දාලා යන්නේ පෝ අපි නැතුව කොහොමද ඉන්නේ කිය හූ තියන අතරේ ධර්මයක් සිහි කරගන්න බැරුව හිත විසිරිලා බයෙන් තැති ගැනීමෙන් මේ දරුවෝ ගැන, දේපල ගැන, ඉඩකඩම් ගැන ආසාවෙන් මැරෙන අය සුගතියක ය아가න්න අමාරුයි. ජීවිතේ අන්ත අසරණයෝ මරණින් මත්තේ දුගති ලෝකවල උපදිනවා. ඒ නිසා මරණය ගැන දන්න කෙනා තමන්ගේ ජීවිතේ විතරක් නෙමෙයි, තමන්ගේ ප්‍රියයන්, තමන්ගේ ආදරණීයන් ඔවුන්ට පවා මරණාසන්න මොහොතේ පිහිටක් වෙනවා. පරලොවින් රැකවරණයක් පිණිස ඔවුන්ට ධර්මයෙන් අපිට පිහිට වෙන්න පුළුවන්. අපි බලමු මරණාසන්න අවස්ථාව කොටස් කීපයක් යටතේ ධර්මානුකූලව මම ඔබට විස්තර කරලා දෙන්නම්. පින්වතුනි, ඔබ දැකලා ඇති මිනිස්සු පණ යනවා, මැරෙනවා. මරණාසන්න කෙනෙකුට මරණ වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව උපදින්නේ ධර්මයේ පෙන්නනවා. මරණේ බුදුහාඳුර විස්තර කරනවා මේ විදිහට: ආයුස්මාච විඥානං, ආයුෂ අවසන් වෙනවා. උස්මාච කියන්නේ ශරීරේ තියෙන උණුසුමක්. අපි ඒකට කියනවා තේජෝ ධාතුව. මෙන්න මේ උණුසුම අපේ ශරීරයෙන් බැහැරට ඇදිලා යනවා, ශරීරයෙන් ඉවත් වෙනවා. විඥානං, අපේ විඥානයේ කර්මානුරූපීව ශරීරය අතහැරලා කයෙන් එළියට බැහැරට කර්මානුරූපීව කය අතහැරලා යනවා. ආයුෂයි උණුසුමයි විඥානයයි බැහැර වුණාට පස්සේ මේ ශරීරය හරියට නිරත්තංව කලින් කරා වැඩකට ගන්න බැරි දර කඩක් වගේ එතනම දිරලා කුණු වෙලා පස් වෙලා යනවා. එතකොට ඔය විග්‍රහයට අනුව අපිට පේනවා මරණාසන්න මොහොතේ අපි මැරෙනවා කියලා කියන්නේ ශරීරයේ ආයුෂ අවසන් වීම, ශරීරයේ උණුසුම ශරීරයෙන් බැහැර වෙලා විඥානේ ශරීරය අතහැරලා යනවා. දැන් වෛද්‍යවරු ඔබ දැකලා ඇති කෙනෙක් මැරුණා කියලා මරණය ගැන වෛද්‍යවරු නිගමන වලට එනවා. සාමාන්‍ය කෙනෙක් මැරෙනකොට වෛද්‍යවරු බලනවා යාගේ නාඩි වැටෙනවද, හදවත නතර වෙලා, හුස්ම නතර වෙලා, පෙනහල් වැඩ කරන්නේ. එතකොට හදවත නතර වෙලා මේ වගේ ලක්ෂණ ඔස්සේ නාඩි අල්ලලා බලලා වෛද්‍යවරු කියනවා එයා මැරිලා. හැබැයි වෛද්‍යවරුන්ට පේන්නේ මේ කායිකව ඇතිවෙච්ච මේ වෙනස්කම් ටික පේනවා. හැබැයි යාගේ මානසික ලෝකේ කර්මානුරූපීව යාගේ ශරීරයෙන් චුත වෙලා ගිය ආකාරය ඒක වෛද්‍යවරුන්ට හරියට දකින්න බෑ. එතකොට අපි ගමු කායිකව ගත්තොත් මරණාසන්න මොහොතේ අර ඇඟේ තියෙනවා තේජෝ ධාතු උණුසුම. මෙන්න මේ උණුසුම ඇඟෙන් බැහැර වෙනකොට මරණාසන්න කෙනාට විශාල දාහයක්, දැවීමක්, මුළු ඇඟම පිච්චෙනවා වගේ විශාල වේදනාවක් දැනෙනවා. හැබැයි පින්වතුනි, මේ වේදනාව කෙනෙකුට තප්පර ගාණක් වෙන්න පුළුවන්, විනාඩියක් දෙකක් වෙන්න පුළුවන්, විනාඩි කීපයක් වෙන්න පුළුවන්, පැය භාගයක් පැයක් වෙන්න පුළුවන්. සමහර ඔබ දැකලා ඇති දින ගණන් පණ අදින අයත් ඔබ දැකලා ඇති. අනාථපිණ්ඩික සිටුතුමා ගැන අපි හිතමු. මේ බුද්ධ ශාසනයේ මම ඒ උදාහරණේ ගත්තේ ඔහු පෘථග්ජනෙක් නෙමෙයි, මාර්ගඵලලාභී.
බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේමයි එදා සුදත්ත සිටුවරයා බුදුහාඳුර ඈත තියා කතා කරා සුදත්ත උදේ පාන්දර බුදුන් දකින්න එනවා. බුදුගුණ සිහි කර කර. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නමෙන් මට අමතනවන හිත හිතායනවා. බුදුරජාණන් වහන්සේ සිතුවිල්ල දැකලා කුටියෙන් එළියට වැඩම කරලා සුදත්ත එදා වේළුවනේට ඇතුල් වෙනකොටම ගහක් යට වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ සුදත්ත මෙහෙන්න කියලා බුදුමුවින් නම කියලාම ඔහුට කතා කරා. ඔහුට පුදුමාකාර සතුටක් අනේ බුදුරජාණන් වහන්සේ මාව අඳුනගත්ත මගේ නමින් මට ඇමතුවා. දන ගහගෙන දනිස් දෙකෙන් වැඳගෙන ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වල නලල තියලා ස්වාමීනි මමයි සුදත්ත සිටුවරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳගෙන වාඩි වුණා. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ බණහල ඉදාම සෝවාන් ඵලයට පත් වුණා. පින්වතුනි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා කියන්නේ ආ සතර අපායන් සදහටම නිදහස් වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන සම්පූර්ණයෙන් ඔහු තුලින් ප්‍රහාණය වෙලා ගියා. මේ සිටුවරයා 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදලා සංඝ සතු කළ පූජා කරා. බුද්ධ ශාසනයේ අග්‍රදායකයා බවට පස්සේ පත් වුණා පසු කාලීනව. මේ සිටුවරයාගේ ජීවිතේ බුදුහාඳුරෝ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කරපු දේශන ගොඩාක් බුද්ධ දේශනා අතර තියෙනවා. ඔය අතර අපිට හම්බෙනවා අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවොත් එක්ක සිටු නිවසට ගිහිල්ලා කරපු පරම ගාම්භීර දේශනයක්. එදා සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ එක්ක අනාථපිණ්ඩික සිටුතුමා ලෙඩ වෙලා හිටපු වෙලාවේ බලන්න ගියා. හොඳටම අසනීපයි මරණාසන්නයි අසාධ්‍යයි එක තැන් වෙලා. ඇඳ ළඟ ආසන දෙකක් පනවලා සරියුත් හාමුදුරුවන්ටයි ආනන්ද හාමුදුරුවන්ටයි සේවකයෝ ඇඳ ළඟින්ම ආසන දෙකක් පනවලා දුන්නා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා දැන් සිටුතුමා ඇඳේ ඉන්නවා වැඳගෙන පුදුම වේදනාවක් මරණ වේදනාව. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා කච්චිතේ කමනියං සිටුතුමනි ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චි ආපනියං සිටුතුමනි දරා ගන්න පුළුවන්ද? කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති. ඔබේ ওই දුක් වේදනා එන්න අඩු වෙන පාටක්ද තියෙන්නේ නිකන් වැඩි වෙනවා වගේද? දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ ලෙඩෙක් බලන්න ගියාට පස්සේ ගිය ගමන්ම ආදැන් බණහන් ලෑස්ති වෙන්න කියලා බණ කිව්වේ නෑ. ඉස්සල්ලා ලෙඩේ ගැන, අසනීප ගැන, වේදනාව ගැන, කායික අසනීප ගැන ඇහුවා. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා තමන්ට ඒ වෙලාවේ දැනිච්ච වේදනාව මේ මරණාසන්න මොහොතේ දැනෙන වේදනාව උපමා කීපයකින් කියන උපමා 4ක් ගැන තියෙනවා මේ දේශනාවේ. සිටුතුමා කියනවා ස්වාමීනි මගේ ඔළුවේ කැක්කුම ඔළුව රිදෙන්නේ හරියට හිස වටේට කඹයක් වෙලලා ශක්තිමත් කෙනෙක් කිටි ගාලා ඔළුව හිර කරනවා වගේ අතිමාත්‍ර වේදනාවක් මට හිස ඇතුලෙන් දැනෙනවා කියනවා. ඊළඟ උපමාවෙන් කියනවා ස්වාමීනි උල් පිහියකින් මගේ හිස් මුදුන පලනවා වගේ මට දැනෙන්නේ. ඒ තරම් වේදනාවක් දැනෙනවා කියනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. අන්න ඒ වගේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වේදනාව ගැන කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි මස් කපන පිහියකින් මගේ බඩවැල් තීරු කපනවා වගේ කුස ඇතුලෙන් මට වේදනාවක් උපදිනවා. හතරවෙනි උපමාවෙන් කියනවා ස්වාමීනි 4 දිනක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කීව 1000ක් දැවීමක්. අන්න අර ඇඟේ තියෙන උණුසුම තේජෝ ධාතුව මේ ශරීරයෙන් බැහැර වෙන්නේ අද්දී ඇඟ ඇතුලෙන් දැනෙනවා විශාල 1000ක් දැවීමක් ඇඟ පිච්චෙනවා වගේ. එතකොට මේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතේ ඔහුට දැනිච්ච කායික වේදනාව සාරිපුත්ත හාමුදුරන්ට උපමාවලින් විස්තර කරපු හැටි. දැන් ওই වේදනාව හැමෝටම දැනෙන්න පුළුවන්. හැබැයි ඒකේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන් කාලෙ වෙනස්කම්. සමහරුන්ට තප්පරයක් දෙකක් විනාඩි කීපයක් පැය කීපයක්
දවස් ගණන් පනා දින අයත් ඔබ දැකලා ඇති මරණ වේදනාවෙන් කෑ ගහනවා, විලාප දෙනවා, හූ තියනවා. එතකොට අපිට පේනවා මරණාසන්න කෙනෙක් අසරණ වෙන පළවෙනිම තැනක් තමයි කායික වේදනා, මරණ වේදනා. දැන් පින්වතුනි කෙනෙකුට ඔන්න ඔතනදී ධර්මය අල්ලගත්ත කෙනාට ඔතනිනුත් බේරෙන්න පුළුවන්. ඒ තමයි සතර සතිපට්ඨානය තුල බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා වේදනානුපස්සනා කියලා සතිපට්ඨාන කොටසක්, භාවනා කොටසක්. අපිට කායික වේදනාවක් උපදිනවා නම් කය නිසා, ඒක ඇති වෙන්නෙම කයේ ස්පර්ශය නිසාමයි. අභ්‍යන්තර වේවා, කයේ බාහිර පැත්තෙන් වේවා ඇතිවන යම් විඳීමක්, වේදනාවක් කය මුල් කරගෙන උපදිනවා නම් කයයි පහසයි විඥානයයි නිසාමයි මේ වේදනාව ඇති වෙන්නේ. මේ කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි, ඒ විඥානයත් අනිත්‍යයි, කායික ස්පර්ශයත් අනිත්‍යයි, ඒ අනිත්‍ය ස්පර්ශයෙන් ඇතිවන විඳීමත් අනිත්‍යයි කියලා වේදනානුපස්සනා සතිපට්ඨානෙ හිත පිහිටවාගෙන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් ඒක තුලින්ම ධර්මාවබෝධය ලබන හැටි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වලා තියෙනවා. දැන් අන්න ධර්මයේ දන්න කෙනා ඒ වේදනාව ඔස්සේම වේදනානුපස්සනාව වඩලා ධර්මාවබෝධයටම හැරෙන්න පුළුවන් එතනින්ම. හැබැයි ධර්මයේ දන්නේ නැති කෙනා මැරෙන්න වැටෙනකම් බණක් අහලා නැහැ, භාවනාවක් කරලා නැහැ, මෙලෝ දහම් දැනුමක් නැති කෙනා බොහෝ මේ ලෝකේ මරණාසන්න වෙන වැඩි පිරිසක් මරණ වේදනාව ඉදිරියේ වේදනානුපස්සනාව වඩනවවත්, අනිත්‍ය මෙනෙහි කරනවවත්, කයේ අතාස භාවයේ දකින්නවත් නෙමෙයි. කෑ ගහනවා, දඟලනවා, විලාප දෙනවා. බොහෝ වෙලාවට වෛද්‍යවරු හරි ඉස්පිරිතාලයක රෝහලක හිටියනම් එක්ක වේදනානාශක දෙනවා, ඉන්ජෙක්ෂන් එකක් ගහනවා, සමහරලාට ඇඳවල වල බැඳලා ඉඳන් තියෙනවා. එතකොට අපිට පේනවා මරණාසන්න මොහොතේ කොයිතරම් කායික වේදනාවක් දැනුණත් ධර්මයේ පුරුදු කරපු කෙනා මේ වේදනාව තුල වේදනානුපස්සනාව වඩනවා. ඒ තුලින් ධර්මාවබෝධයම ලබන්න පුළුවන්. මේ වේදනාව තුලම වේදනානුපස්සනා භාවනාව වඩපු කෙනෙකුට. දැන් අපි ඔය එක පැත්තක් කායික වේදනාව ගැන කතා කරේ. ඊළඟට පින්වතුනි මරණාසන්න වෙනකොට බොහෝ දෙනෙක් මනසෙන් අසරණ වෙනවා ගොඩක්. එකක් තමයි ජීවිතේ කරපු අකුසල් සිහි වෙනවා. චිත්තපටි පේනවා වගේ සමහරුන්ට පේන්නේ. සමහර අය ඔබ අහලා ඇති, ඔබ කල්පනා කරන්න ඔබට මතක් වෙයි, ඔබ දන්න අත්දැකීම්. සමහර අය ජීවිතේ මරණාසන්න කාලේ සිහි විකලෙන් වගේ වමාරන්න ගන්නවා තමන් කරපු වැරදි. මම මේ වගේ පව්කම් කරා, අයියෝ මම මේ වගේ වැරදි වැඩ කරා, මම මේ වගේ අකුසල් කරා, අයියෝ මම මෙහෙම පව්කම් කරා කියලා තමන් කරපු අකුසල් වැරදි එකින් එක වමාරන්න ගන්නවා. අන්ත අසරණ ඒවා මතක් වෙනකොට, සිහි වෙනකොට විශාල බයක් දැනෙනවා. කරපු පව්කම් සමහරු ඇඟේ පතේ හයිය තියෙනකොට යොබ්බන මදය, ආරෝග්‍ය මදය, තරුණ මදය මේවත් එක්ක මම තරම් කෙරුමෙක් නෑ, මම තරම් ජගතෙක් නෑ කියලා හිතාගෙන ඉන්න කාලේ නොයේක් පව්කම් කරනවා. ඔන්න මරණාසන්න කෙනෙක් අසරණ වෙන්න පුළුවන් ඊළඟ තැන. දැන් අපි කතා කරා එකක් තමයි කායිකව දැනෙන මරණ වේදනාවෙන් අසරණ වෙනවා. ඊළඟට තමන්ගේ ජීවිතයේ තමන්ම කරපු අකුසල් සිහි වෙලා අසරණ වෙනවා. ඊළඟට පින්වතුනි මරණාසන්න කෙනෙක් අසරණ වෙන්න පුළුවන් තුන්වෙනි ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිල්වත් කෙනාට ලැබෙන ආනිසංස පහක්, සීල සම්පatti. එයින් හතරවෙනි එක තමයි සිල්වත් කෙනා මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන්නේ නැහැ කියනවා. එහෙමනම් අපිට ඒකේ අනිත් පැත්ත දුස්සීල කෙනාට ලැබෙන සීල විපත්තියක් තමයි මරණ මංචකේ සිහි මුලා වෙන්න පුළුවන්. අකුසල් බලවත් වීමෙන්ම සිහි මුලා වීමක් වෙනවා. අකුසල් කර කර මැරෙන්න වැටෙනකන් හිටපු කෙනාට. සිහිය දුර්වල වුණාට පස්සේ මනුස්ස ජීවිතේ වටිනාකම නැති වෙලා යනවා. දැන් පින්වතුනි ඔබ දන්නවා මේ මනුස්ස කියලා කියන්නේ මේ මනස උසස්. අපිට මේ මනස දියුණු කරන්න පුළුවන්, ඉහළටම වඩන්න පුළුවන්. සතර සතිපට්ඨානේ සමත විදර්ශනා වශයෙන් මේ හිත ඉහළට දියුණු කරන්න පුළුවන්. හැබැයි මේ සිහිය රැකිලා තියෙන තාක්කල්
සිහිය දුර්වල වුණාට පස්සේ සත්තු වගේ කෑවද බීවද මතක නෑ, දරුවෙක් හඳුන ගන්න බෑ, ඇඟේ ඇඳුමක් තියෙනවද මතක නෑ. ඔබට සමාජයේ ඕන තරම් උදාහරණ වෙච්ච දේවල් දන්න කියන අය ගැන, සමාජයේ අහපු දේවල් වලින් ඔබට කොච්චර දේවල් මේ බණ අහනකොට මතක් වෙයිද? සමහර අය ඉන්නවා තරුණ වයසේ හොඳට උගත් බුද්ධිමතුන් හැටියට සමාජයේ ලෞකික දේවල් තුල කටයුතු කරනවා. මැදි වයසේ ව්‍යාපාර කරනවා, උගන්වනවා, විභාග පාස් වෙනවා. හැබැයි ඒ උගත්කමෙන් සිහිය දියුණු වෙනව නෙමෙයි. සිහිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨානෙන් භාවනාවෙන් විතරයි. වයසට යන්න යන්න සිහිය දුර්වල වෙලා සිහි මුලා වුණොත් සමහරුන්ට උගත්කම් තියා ඇඟේ ඇඳුම් තියනවද කියලා මතකත් නැහැ. දන ගානවා, බඩ ගානවා, අසූචිත් කනවා, බිත්තිවලත් ගානවා, ඇඟේ ඇඳුනුත් නැතුව. සමහරුන්ට මහා නරක වචන, පරුස වචන තන නොතන මතක නැහැ, කියවනවා, හූ කියනවා, කෑ ගහනවා, දෙවනක් කරලා දරුවන්ට ලැජ්ජා කරලා. ඒ විදිහට සමහරු මේ යන්නේ. බලන්න ජීවිතේ කොච්චර අවාසනාවක්ද කියලා. මරණ මංචකේ සිහි මුලා වුණොත් කරපු පිනක් කුසලයක් සිහි කරන්න පුළුවන්ද? ඔබම හිතන්න. මරණාසන්න මට්ටමකදී, මරණාසන්න වෙලාවේ සිහිය දුර්වල නම්, සිහි කල්පනාව නැත්නම්, දරුවෙකුට හරි ඥාතියෙකුට හරි අඩු ගානේ ස්වාමින් වහන්සේ නමකට හරි වැඩම කරලා පිරිත් ටිකක් කියලා උපාසක මහත්තයා දැන් හරි බුදු ගුණ ටිකක් හිතන්න. උපාසක මහත්තයා මේ විදියට සීල් සමාදන් වෙන්න. ඔය මොනවත් කියලා හිත පිහිටවන්න බෑ සිහිය නැත්නම්. සිහි කල්පනාව තිබුණොත් තමයි කරපු මොනවා හරි පිනක් කුසලයක් සිහි කරලා අඩු ගානේ ඒ වෙලේ හරි බුදු ගුණ ටිකක හරි හිත පිහිටවන්න පුළුවන්. සිහිය රැකිලා තිබුණොත්, සිහිය දුර්වල වුණොත් මොකුත් කරවන්න බෑ. ඒ නිසා පින්වතුනි, මරණාසන්න මොහොතේ සිහිය දුර්වල වෙනවා, සිහි විකල් වෙනවා කියන්නේ අවාසනාවන්ත ඉරණම. හැබැයි මතක තියාගන්න, සමහර අයට සිල්වත් උනත්, භාවනා කරත්, ගුණධර්ම වැඩුවත් සිහි මුලා වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඇක්සිඩන්ට් එකක් නිසා, මොලේ ඔපරේෂන් එකක් නිසා, රෝගයක් තුල ඇතිවෙච්ච ස්නායු ආබාධයක් තුල සිහිය දුර්වල වෙන්න පුළුවන්. එහෙම සිහි කල්පනාව නැති වුණා කියලා අපායක් නෑ, මතක තියාගන්න. එතනදී තමන් කරපු කියපු දේවල් වල බලපෑම මතුවෙන්න පුළුවන්. බුදුහාඳුරෝ සෝතානුදත්ත වගේ සූත්‍ර දේශනාවල පෙන්නනවා, හොඳට බණ අහපු, හොඳට සීල ගුණ දහම් වඩපු, හොඳට ගුණ ධර්ම පුරපු කෙනෙක් දුස්සීලකම් නිසා නෙමෙයි, එයා සිල්වත්. හැබැයි ඇක්සිඩන්ට් එකක් නිසා, මොලේ ඔපරේෂන් එකක් කරන්න වෙලා, ඔළුවේ ගෙඩියක් මොකක් හරි, මේ වගේ හේතු, ස්නායු ආබාධයක්, දැන් ඔබ දන්න ඔය පාකින්සන් වගේ රෝග, කෝමා වගේ රෝග තත්ත්ව, සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. හැබැයි යා කරපු පින් නැති වෙනව නෙමෙයි. එයා තරුණ කාලේ මැදි වයසේ ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින් කරපු කෙනෙක් නම් අපි දන්නේ නැහැ ඒ පිනක් මතුවලා යා ඒ පිනට අනුව සුගතියක යන්න යාට අවස්ථාව තියෙනවා. ඒක අපිට කියන්න බෑ. හැබැයි මොන වගේ කර්මයක් මතුවෙනවද ඒක ඒ මොහොතේ යාගේ හිතේ ස්වභාවය මතයි ඒක මතුවෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දුස්සීලකම නිසාම සිහි මුලා වුණොත්, කරපු අකුසල් බලවත් වීමෙන් සිහි මුලා වුණොත්, ඒ අකුසල් කියවන්න ගන්නවා, ඒවම බලවත් වෙනවා. ඒ තුල සිහිය මුලා වුණොත් මරණින් මත්තේ අපායක දුගතියක වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. දැන් බලන්න මරණාසන්න කෙනෙක් කොච්චර අසරණයිද කියලා. කායික වේදනාව තුල අසරණ වෙනවා. කරපු අකුසල් එකින් එක හිතට මතක් වෙනකොට අසරණ වෙනවා. සිහි මුලා වීමෙන්, සිහි කල්පනාව නැතිවීමෙන් අසරණ වෙනවා. ඔය අතර පින්වතුනි, මිය පරලව යන්න ආසන්න කාලේ ගති නිමිති හැටියට අකුසල් කරපු අයට නිමිති පහළ වෙනවා. සමහරුන්ට අපාය නිමිති පේනවා, ගිනිදැල් පේනවා, සත්තු තමන්ව වට කරගෙන හපනවා වගේ පේනවා. ඔබ අහලා ඇති වගේ සිදුවීම්. සමහර අයට මිය පරලොවගේ ඥාතීන් පෙනී ඉන්නවා. අනිත් අයට පේන්නේ නැහැ. ඒ අය කියනවා මැරිච්ච තාත්තා ඉනවා, මැරිච්ච බාප්පා ඉනවා, මැරිච්ච සීයා ආච්චම්ම ඇවිල්ලා කකුලෙන් අදිනවා, බෙල්ල මිරිකනවා, සොහනට අඬ ගහනවා.
අන්න අතන ඉන්නවා මෙතන ඉන්නවා කිය කියවනවා. දරුවෝ බනිනවා ඒ අයට. ඔය පිස්සු කියවන්න එපා අපිටත් පේන්න එපා. ඔය ඉතිපිසෝ ගාතාව කියලා නිදාගන්න. ඔය නිකන් හිත බය වෙලා කිය අනිත් අය බනිනවා. ඒ අයට පේන්නේ නැහැ. හැබැයි මරණාසන්න වෙනකොට එයාට ගති නිමිති හැටියට මැරිච්ච ඥාතීන්, ප්‍රේතයන්, අමනුෂ්‍යයන් එක්ක අපාය බය මේවා පේනවා, ගිනි දැල් පේනවා. නොඑක් විදිහට ඒ නිමිති පහළ වෙනවා. හැබැයි පින්වතුනි පින් කරපු කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ පින් කරගත්ත කෙනා ගති නිමිති හැටියට එයාට දෙවිවරු පේනවා, දිව්‍ය විමාන පේනවා, දිව්‍ය රථ පේනවා, දිව්‍ය සැප සම්පත් පේනවා. දෙවියන් එයාට පෙනී ඉඳලා අඬ ගහනවා. එයාට බයක් තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ පරලොව ගැන. එයා ලොකු සතුටකින්, පරලොව ගැන ලොකු රැකවරණයකින් එයා මරණාසන්න කාලේ, අන්තිම කාලේ ලොකු සතුටෙන් ඉන්නේ. හැබැයි අකුසල් කරගත්ත කෙනා මේ වගේ අමනුස්සයෙකුට ගොදුරක් වෙන්නත් පුළුවන් මරණාසන්න කාලේ. බොහෝ වෙලාවට ඥාති ප්‍රේතයෝ අමනුෂ්‍යයෝ පෙනී ඉන්නවා, ධර්මයේ දියුණු කරපු නැති, පින බලවත් නැති, අකුසල් බලවත් කෙනා ඉදිරි. ඊළඟ දේ තමයි මරණාසන්න කෙනෙකුට දරාගන්නම බැරි බඩ පපුව ඇතුලෙන් ගොඩනැගෙන ගින්දරක් වගේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙනවා. ඒක දරාගන්න ලේසි දෙයක් නෙමෙයි. පෘථග්ජන ලෝකේ පංචකාමයන් එක්ක, දරුවෝ එක්ක, ඉඩකඩම්, දීපල, මේ මගේ ඉඩම, මගේ ගෙවල්, වැටයිනි වලට මරාගත් දීපල වලට නඩු කියාගෙන මරාගෙන, මේ සල්ලි ගොඩ ගහගෙන, යතුරු විනේ ගහගෙන, මේවට ආසාවෙන් මැරෙන්න වැටෙනකන් හිතෙන් මේවා අතහැර ගන්න බැරුව කාමයන්ම මගේ කියලා මනසෙන් බදාගෙන ඉන්න කෙනා මරණාසන්න වෙනකොට මං කොහොමද මේවා දාලා යන්නේ, මං කොහොමද දරුවෝ දාලා යන්නේ, මං කොහොමද උඹලා නැතුව ඉන්නේ, අන්න ඒ දුක වේදනාව මරණින් මත්තේ යන්නේ කොහෙද දන්නෙත් නැහැ. කොයි ලෝකයක උපදීද දන්නෙත් නැහැ. මේ සියල්ල අතහැරලා යන්න වෙනකොට විශාල අසරණකමක් දැනෙනවා. පින්වතුනි ඒක අර සියල්ලට වඩා ප්‍රබලයි. අපි මේ කතා කරපු සියලු වේදනාවන් වලට වඩා මානසිකව ඇතිවන අසරණකම විශාල ප්‍රබල අසරණකම. ඔබට මම තේරෙන උදාහරණයක් කියන්නම්. දැන් මේ බණහන ඔබට ජීවිතේ ඕන තරම් අත්දැකීම් ඇති ඔබේ ආසන්නම ඥාති, එක්ක ඔබේ ළඟම යාළුවෙක්, ළඟම හිතවතෙක්, ඔබේ ජීවිතේට ගොඩාක් ළඟින් හිටපු කෙනෙක් මිය පරලොව ගිය අත්දැකීම් ඕන කෙනෙකුට ඇතිනේ. ඔබ නිකන් හිතන්න හදිස්සියේම ඔබට දුරකථන පණවිඩයකින් හරි කවුරු හරි කතා කරලා කියනවා අසවලා නැති වුණා, අසවලා මිය ගියා. දැන් ඒ කෙනා ඔබේ ජීවිතේ බොහොම ළඟින් හිටපු, ඔබට ආදරෙන් හිටපු, ඔබේ ජීවිතේට ගොඩක් බැඳිච්ච කෙනෙක් නම් ඒ කෙනා නැති වුණා කියලා දැනගත්ත වෙලාවේ ඔබ කොච්චර අසරණ වෙනවද කියලා ඔබ හිතන්න. සමහර අයට කෙනෙක් මැරුණා කියලා දැනගන්නකොට හූ තියනවා, කෑ ගහනවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා, ඇදගෙන වැටෙනවා, සිහිසුන් වෙනවා, උන් හිටි තැන් අමතක වෙනවා. සමහරු මහා පාරේ වෙන්න පුළුවන්. සිහි නැතුව වැටෙනවා මිනිස්සු. පපුවට ගහ ගන්නවා, අඬනවා, විලාප දෙනවා, මං නැතුව කොහොමද ඉන්නේ කියලා. තමන් මුළු ලෝකෙම අසරණ වුණා වගේ අසරණකමක් දැනෙනවා. ඒ ජීවිතේට මෙයා නැතුව මං කොහොමද ජීවත් වෙන්නේ එතනින් එහාට අනාගතේ කියලා. දැන් ඔබ හිතන්න, ඔබ දැකලා ඇතින මලගෙවල් වල මිනිස්සු අනන ඇඬිල්ල, මිනිහ උස්සනකොට, වල්ලන්න යනකොට, ආදාහන කටයුතු, මිනිහ ගේනකොට, කෑ ගහන කෑ ගැහිල්ල. දැන් ඔබ හිතන්න කෙනෙක් මැරුණා කියලා ඒ විදිහට ඔබ අඩන්නේ, කෑ ගහන්නේ, විලාප දෙන්නේ ඔබට එක්කෙනෙක් නැති වෙලා. ඔබට ඔබේ දරුවෝ අනිත් අය ඔක්කොම ඉන්නවා, ඔබ තාම ජීවත් වෙනවා, ඔබේ ගෙවල් දොරවල්, ඔබේ ඉඩකඩම්, ඔබ හම්බ කරපු දේවල්, ඔබේ ව්‍යාපාර, ඔබේ තානාන්තර, මේ ලෝකේ අනිත් සියල්ල ඔබට තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දී ඔබ ජීවිතේට ආදරෙන් හිටපු, බැඳිච්ච එක්කෙනෙක් නැති වුණා කියලා ඔබට ඒ තරම් අසරණකමක්, දුකක්, වේදනාවක් ජීවිතේ ඔබට දැනෙනවා නම් මරණාසන්න කෙනා දරුවෝ 10ක් නම් 10ම අතහරින්න ඕනේ.
ඔබට අතහරින්න සිද්ධ වුණේ එක්කෙනයි. මරණ මංචකේ ඉන්න කෙනාට සියලු දෙනා අතහරින්න වෙනවා. ගෙවල් දොරවල් හම්බ කරපු දේවල් මගේ කියලා ගොඩනගාගත්ත මුළු ලෝකේ තමන් ජීවත් වෙන ගම් පරිසරයේ මුළු ලෝකෙම අතහැරලා යන්න වෙනකොට යන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම් කෙනෙක් මැරුණා කියලා අඬන කෑ ගහන කෙනෙකුට වඩා 100,000 ගුණයක අසරණකමක් දැනෙන්නේ කාටද? මරණාසන්න කෙනාට, මරණ මංචකේ ඉන්න කෙනාට. දැන් පින්වතුනි ඔබ මේ ටික හිතනකොට ඔබම හිතන්න ධර්මයක් නැතුව මරණාසන්න වුණොත් කොච්චර අසරණද කියලා. අතහැර ගන්න බැරුව, දාලා යන්න බැරුව මොන තරම් අසරණකමක් ඇති වෙනවද? අන්නේ නිසයි ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලෙ නිතර ධර්මයේ සිහි කරලා මරණ සතිය වඩලා පරලොවින් රැකවරණයක් පිණිස සද්ධාව දියුණු කරලා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩන්න කියන්නේ. මේවට කියන්නේ සීක බල. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. මේ ගුණධර්ම ඔබ ටික ටික හරි ඔබේ ජීවිතය තුළ පුරුදු කරලා නම් ඔබට පරලොවින් ලොකු රැකවරණයක් දැනෙනවා. ඔබ දන්නවා ඔබ හුස්ම ටික ගියාට මීට වඩා හොඳ තැනකට, මීට වඩා සැප සහිත තැනකට, ලොකු ආරක්ෂාවක් තියෙන තැනකටයි මං යන්නේ. ලොකු රැකවරණයක් හිතට දැනෙනවා. බලන්න ජීවිතේ මේ කියපු ඔක්කොම දැන් මං ඔබට මේ විස්තර කරපු සියල්ල මරණාසන්න මොහොතක එකවර කෙනෙකුට මුණ දෙන්න සිද්ධ වෙන දේවල්. කායික වේදනාව, මරණ වේදනාව එක පැත්තකින්. කරපු අකුසල් හිතට ගලාගෙන එනවා චිත්‍රපටි වගේ තව පැත්තකින්. සිහිමුලාවීමේ අවදානම එක පැත්තකින්. ඊළඟට මැරිච්ච ඥාති ප්‍රේතයෝ, අමනුෂ්‍යයෝ, යක්කු ගිනිදැල් පේන්න ගත්තාම තව පැත්තකින් අසරණ වෙනවා. ඔය අතරේ දරුවෝ, නෑදෑයෝ හම්බ කරපු දේවල්, වස්තුව මේ ලෝකෙම අතහැරලා යන්න වෙනකොට අතහැර ගන්න බැරුව ඇති වෙන දුක, ප්‍රියයන්ගෙන් වේදනාව, වෙන්වීමේ දුක, මේ සියල්ල එකවර එනකොට මොන තරම් අසරණකමක් දැනෙනවද මරණාසන්න මොහොතේ? පිංගතුනි ධර්මයේ නොදන්න කෙනා, ධර්මයක පුහුණුවක් නොලබපු කෙනා, හිත වඩලා නැති කෙනා මරණාසන්න මොහොත කියන්නේ ඔහුගේ ජීවිතයේ අවාසනාවන්ත ඉරණම. ඒ නිසයි කෙනෙකුට සුගතියක යාගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි පෘථග්ජන ජීවිතේ ධර්මයක් නැතුව මරණයට පත් වෙනවා කියලා කියන්නේ සතර අපායේ මහගෙදර වගේ. අන්ත අසරණ වෙච්ච වෙලාවක ධර්මයක හිත පිහිට ගන්න බැරුව බයෙන් තැති ගැනීමෙන් අසරණ වෙලා අන්ත අසරණ වෙලා මේ යනවා කියන්නේ සුගතියක හිත පිහිටව ගන්න වෙලාවක් නෙමෙයි. අන්නේ නිසයි කන කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවා වගේ දුගතියකට වැටිච්ච කෙනෙක් ආයි සුගතියකට එනවා කියන්නේ. ඒ සුගතියේ ඉඳලා ධර්මයක් නැතුව මේ යනවා කියන්නේ සතර අපායේ මහගෙදර කරගෙන යන ගමන. ඒ නිසා පින්වතුනි මේ අමාරු ඔබට හිතෙන්න පුළුවන් අමාරුයිනේ. ඔය කියපු ඒවා කොහොමද කරගන්නේ? කොච්චර අමාරු වෙලාවක්ද? මතක තියාගන්න මේ අමාරු තැන මරණ මංචකේ මරණයේ ජයගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. කෝටි ප්‍රකෝටි ගණනක් මේ බුද්ධ ශාසනය තුල ධර්මයේ තුලින් මරණයේ ජයගත්තා. මරණාසන්න මොහොතේ අසරණ නොවි ධර්මයේ හිත පිහිටවාගෙන සුගතිගාමීව නිවන කරා ගියා. සමහරු මරණ මංචකේම ධර්මයේ සිහි කරලා අන්තිම මොහොතේ මාර්ගඵල ලැබුවා. රහත් වුණා. ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා මේක කරන්න පුළුවන් දෙයක්. වීරිය අවශ්‍යයි. හැබැයි මැරෙන්න වැටෙනකන් හිටියොත් පස්සේ බැරිය. මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා මැරෙන්න වැටෙනකන් හිටියොත් නම් අසරණ වෙනවා. අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසාන වශයෙන් අපිට දේශනා කරපු බුද්ධ වචනේ හන්ද දාන භික්ඛවේ ආමන්ත්‍යාමි. මහණෙනි අවසාන වශයෙන් උඹලා අමතනවා. වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් ඔබ හැම දිනාම මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන
ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරූ පින්වත් හැම දෙනාටමත් ලක්හඬ ගුවන් විදුලියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම සැලසේවා. විශේෂයෙන් ලක්හඬ ගුවන් විදුලිය අභිමානවත් 25 වෙනි සංවත්සරය මේ නොවැම්බර් මාස 15 වෙනි දිනට යෙදී තිබෙනවා. ඉතින් ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ අපි බොහෝ කාලයක් මේ ඉරිදා ධර්ම දේශනා සිදු කරමින් ලක්වාසී ලෝවාසී බොහෝ පිරිසකට ධර්ම දානමේ පින්කම් සිදු කරා. ඉතින් ලක්හඬ ගුවන් විදුලියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ලක්හඬ ගුවන් විදුලියේ තව බොහෝ කාලයක් මේ රටට ලෝකයට ශාසනයට සම්බුද්ධ ශාසනයට ඉමහා සේවයක් සිදු කරමින් මේ ගුවන් විදුලි ශේෂ්ත්‍රය තුළ තමන්ගේ කටයුතු ලෝකයට සිදු කරන්න ලක්හඬ ගුවන් විදුලියේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු කිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් පැමිණවීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අරමුණු පෙරදරි කොටගෙන අංක 292 තරණ නිවසේ පදිංචි KM කාන්තිලතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පරලෝක ප්‍රාප්ත සුනිල් මහතාටත් DM කරුණාවති ආදරණීය මෑණියන්ටත් ලිලි ආදරණීය මෑණියන්ටත් සියලුම සංසාරගත පරලෝක ප්‍රාප්ත ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීමයි. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඒත් එක්කම ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ලක්වාසී ලෝකවාසී සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා.
0.7 0.6 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.